තෙරුවන් සරණයි ශ්‍රද්ධාවන්ත පින්වත් ඔබ සියලු දෙනාට. පින්වත්නි සැමසිත සුවපත් කරන්නට ලෞතුරු ශ්‍රී සද්ධර්මය මුළුලොවටම වෙදා හරින බෞද්ධ නාලිකාවේ මහනුවර මධ්‍යස්ථානය මගින් බාහිර පටිගත කිරීමක් ලෙස සිදු කරන මේ උතුම් සදහම් දේශනාව මෙලෙසින් ආරම්භ කිරීමටයි මේ සූදානම් වන්නේ. පින්වත්නි මේ උතුම් සදහම් දේශනාව පැවැත්වීම සඳහා අප සිදු කළ ගෞරවනීය ආරාධනාව පිළිගෙන මේ උතුම් සදහම් මණ්ඩපය වෙත වැඩම කොට වදාළ මයිලපිටිය මහානද සෙනසුනේහි නිර්මාතෘ අලුත්ගම ගම්මන්තලාව පුරාණ විහාරවාසී ගෞරව ශාස්ත්‍රවේදී පූජනීය අලුත්ගම පඤ්ඤාසාර පින්වත් ස්වාමින් වහන්සේව අප සියලු දෙනාම එක්ව සාදු නහද පවත්වා වන්දනා කරමු. සාදු සාදු සාදු. පින්වත්නි මේ උතුම් සදහම් දේශනාව මෙලෙසින් ඔබ වෙත ගෙන එන්නට පින්බර දායකත්වය ලබා දෙන්නට යෙදෙන්නේ උද්‍යාන පාර රත්මලාන ලිපිනේ පදිංචි දමයන්ති පුංචි හේවා මහත්මිය ඇතුළු එම පවුලේ පින්වත් සියලුම දෙනා විසින්. එසේනම් ඔබ අප කෙරෙහි මෙත් සිතින් මේ උතුම් සදහම් දේශනාව පවත්වන්නට ගෞරවනීය දේශකයාණන් වහන්සේට নমස්කාර පූර්වකව ආරාධනා කර සිටිමු. අවසරයි ස්වාමීන් වහන්ස. සාදු සාදු සාදු. समन्त चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस् सुनन्तु सग्गमुखदं धम्मसवන කාලෝ අයං භදන්තා ධම්මසවන කාලෝ අයං භදන්තා ධම්මසවන කාලෝ අයං නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සච්චේ ආවුසෝ බික්ඛු පංච වෙක්ඛමානෝ සබ්බේපි මේ පාපකේ අකුසලේ ධම්මේ අප්පහීනේ අත්තනි සමනුපස්සති තේනාවුසෝ බික්ඛුනා සබ්බේ සංයේව ඉමේ සංපාපකානං අකුසලානං ධම්මානං පහනාය වායමි තබ්බං
සච්චේ පනාවුසෝ බික්කු පච්ච වෙක්කමානෝ සබ්බේපි මේ පාපකේ අකුසලේ ධම්මේ පහීනේ අත්තනි සමනුපස්සති තේනාවුසෝ බික්කුණා තේනේව පීති පාමුජ්ජේන විහාතබ්බං අහෝරත්තානුසික්කිනා කුසලේසු ධම්මේසු ශ්‍රද්ධාවන්ත පින්වතුනි, සූදානම් වෙන්නේ තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝ සත වෙත කරුණාවෙන් දෙසූ සද්ධර්මයෙන් දහම් කරුණු කීපයක් දේශනා කරවාගෙන තමන් ගෞරවයෙන් ධර්ම ශ්‍රවණය කිරීමටත් ධර්ම දානයක් ලෙස දේශනාව ලොව පුරාම සදහැවතුනට ශ්‍රවණය කළ හැකි වන පරිද්දෙන් බෞද්ධයා රූපවාහිනිය ඔස්සේ විසුරුවා හැරීමටත් අද අප වැඩ වාසය කරන මහා අනද සේනාසනයෙහි සජීව බාහිර පටගත කිරීමක් ලෙස මේ උතුම් ධර්ම දේශනාව සිද්ධ වන්නට යෙදෙන්නේ දායකත්වයේ දරමින් කටයුතු කරන්නේ උද්‍යාන පාර රත්මලාන පදිංචි පින්වත් දමයන්ති පුංචි හේවා මෙනවිය විසින්. පින්වත්නි, මුළු මහත් ලොව පුරා ඉන්න සුවිශාල පිරිසක් ගෞරවයෙන් ධර්ම ශ්‍රවණය කරන මේ වෙලාවේ අපි දේශනාවට වැඩි වේලාවක් ඉතිරි කරගෙන දේශනාව ආරම්භ කරමු. ධර්ම දානයේ නියුතු ඔබටත් එමෙන්ම ලොව පුරා බණ අහන හැමටත් සුවසේම උතුම් ධර්මාවබෝධය සිද්ධ වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම ශ්‍රවණය කරමු. පින්වත්නි, අද මාතෘකා කරගත්තේ කැඩපතක් බඳු සූත්‍රයක්. කැඩපතක් බඳු සූත්‍රයක් කියලා කිව්වේ කැඩපත කුමක් සඳහාද කියලා හුවොත් එහෙම අපි කාටත් දෙන්න තියෙන එකම උත්තරයක්. තමා දෙස බලා ගැනීම සඳහා. තමා දෙස බලාගත්තම අපි කාරණා දෙකක් එයින් ඉෂ්ට කරගන්නවා. එකක් අඩුපාඩු හදාගන්නවා. දෙක අඩුපාඩු මනාව සැකසিলা නම් දැන් හරි කියලා සතුටින් විනිශ්චයකට එනවා. ওই දෙකනේ කැඩපතකින් බලලා අපි කරගන්නේ. අන්න ඒ වගේ තමා දෙස හැරිලා බලලා තමන්ගේ සකස් කර ගැනීම මනාව කරගන්න පුළුවන් දේශනාවක් අද මේ මාතෘකා කළේ. මේ සූත්‍රය සූත්‍ර පිටකයේ මජ්ක්‍ධිම නිකායට අයිති සූත්‍ර දේශනාවක්. මජ්ක්‍ධිම නිකායේ පළවෙනි පොතට එහෙමත් නැත්නම් මූල පණ්ණාසකයටයි මේ සූත්‍රය අයිති. පින්වත්නි, මූල පණ්ණාසකයේ වර්ග කීපයක් තියෙනවා. ඒ අතර එකක් සීහනාද වර්ගය. සීහනාද වර්ගය. සීහනාද වර්ගයේ තියෙන්නේ සැබවින්ම සිංහනාදයන්. සිංහනාදයක් කරන්නේ සැබෑම සිංහරාජයෙක්. සිංහ වේශයම වාගත්තට සිංහනාද කරන්න බෑනේ. එහෙනම් සිංහනාදයක් කරන්නේ සැබෑම සිංහරාජයෙක්. එහෙනම් මේ සූත්‍රයක් ඒකාන්තයෙන්ම මේ සම්බුද්ධ ශාසනයේ සිංහ රාජයෙක් විසින් කරපු සිංහනාදයක්.
ඒකයි මේක සීහනාද වර්ගයට අයිති වෙලා තියෙන්නේ. මේ සූත්‍රයේ නම අනුපද කියන සූත්‍ර දේශනාව. අනුමාන කියන සූත්‍ර දේශනාව. අනුමාන සූත්‍රය. නැවත මතක් කරමු. සූත්‍ර පිටකයේ මජ්ක්‍ධිම නිකායේ මූල පණ්ණාසකයේ සීහනාද කියන වර්ගයේ සූත්‍රයේ නම අනුමාන කියන සූත්‍ර දේශනාව. අනුමාන කියන එකේ තේරුම මොකද්ද? දැන් අපි කියනවානේ අනුමාන කරනවා කියලානේ. මොකද්ද අනුමාන කියන්නේ? කරුණු 90 ගලපා බලනවා. නේ අනුමාන කරනවා කියන්නේ කරුණු 90 ගලපලා මැන ගන්නවා. කරුණු 90 ගලපලා බලනවා කියන එක. අනුමාන කියන්නේ. අන්න එහෙම ගලපන්න ඕන කරුණු ටිකක් තමයි පින්වත්නි මේ දේශනාවේදී දේශනා කරන්නේ. කවුද දේශනා කළේ? මේ සම්බුද්ධ ශාසනයේ තුන්වැනිය වූ සාරිපුත්ත මහරහතන් වහන්සේ තමයි පින්වත්නි ශ්‍රාවකයන් අතර පළමුවෙනියා. ඊළඟට මුළු මහත් ශාසනය බලපුවාම සාරිපුත්තයන් වහන්සේ දෙවනියා. තුන්වෙනියා තමයි පින්වත්නි මේ ශාසනයේ වාම ශ්‍රාවක වෙච්ච 이르දිමතුන් අතර අග්‍රප්‍රාප්ත වෙච්ච මහා මුගලන් මහරහතන් වහන්සේ. එහෙනම් මේ දේශනාව කාගේ සිංහනාදයක්ද? මුගලන් මහරහතන් වහන්සේගේ සිංහනාදයක්. බුදුරජාණන් වහන්සේ එක වෙලාවකම නෙමෙයි නොඑක් වාරවල මේ ශාසනයේ ඊටාම ගුණපුරණ මේ ශාසනයේ මනාව හසුරුවන ශ්‍රාවකයෝ හරියට වර්ණනා කළා පින්වත්නි. දැන් එක අවස්ථාවක බුදුරජාණන් වහන්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේගෙන් අහනවා සාරිපුත්තය යම් වෙලාවක මං හුදකලාව විවේකීව සමවත් සුවයෙන් වැඩ ඉන්නවා නම් ඒ සමයේහි ඔබ වහන්සේට මොකද හිතෙන්නේ කියලා ඇහුවා. මේ අහන්නේ කාගෙන්ද? මේ ප්‍රඥාවන්ත භික්ෂූන් අතර අග්‍රප්‍රාප්ත වෙච්ච සාරිපුත්ත මහරහතන් වහන්සේගෙන්. උන්වහන්සේ උත්තරයක් දුන්නා ස්වාමීනි ඒ වෙලාවට මට හිතෙනවා මටත් ඔබ වහන්සේ වගේම සමවත් සුවයෙන් විවේකීව මේ නිරෝධ සමාපත්තියට සමවැදිලා ඉන්න නැත්තම් හොඳයි කියලා ඔබ වහන්සේ වගේම ඔබ වහන්සේත් එක්ක මට එහෙම හිතෙනවායි කිව්වා. එහෙමද කියලා ඇහුවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ ඇහුවා මුගලන් මහරහතන් වහන්සේගෙන් මුගලන් මම යම් වෙලාවක විවේකීව සමවත් සුවයෙන් නිරෝධ සමාපත්තියට සමවදිමින් විවේකීව වාසය කරනවා නම් ඒ සමයේ ඔබ වහන්සේට මොකද හිතෙන්නේ කියලා ඇහුවා. උන්වහන්සේ දුන්න උත්තරේ තමයි ස්වාමීනි ඒ වෙලාවට මට හිතෙනවා ඔබ වහන්සේ විවේකීව වාසය කරන නිසා ඔබ වහන්සේ සමවත් සුව විඳිමින් වාසය කරන නිසා මං ඒ වෙලාවේ මේ භික්ෂුන් වහන්සේලා පරිහරණය කරන්න ඕනේ කියලා හිතෙනවා කිව්වා. ඒ කියන්නේ භික්ෂුන් වහන්සේලා රැක බලා ගන්න ඕනේ. කල යුතු අවවාද මම කරන්න ඕන. මේ වෙලාවේ මම අනුශාසනා කළ යුතු දේවල් උන්වහන්සේලා වෙනුවෙන් කරන්න ඕනේ කියලා. දැන් සාරිපුත්ත මහරහතන් වහන්සේ මොකද වදාළේ? බුදුහාමුදුරුවෝ වගේම විවේකයෙන් සමවත් සුවයෙන් හිටියොත් හොඳයි කියලා. මුගලන් හාමුදුරුවෝ කියනවා මේ වෙලාවේ බුදුහාමුදුරුවෝ විවේකයෙන් නම් බුදුරජාණන් වහන්සේ සමවත් සුව විඳිමින් නම් ඒ වෙලාවේ මම භික්ෂූන්ට අවවාද කරන්න ඕනේ. අනුශාසනා කරන්න ඕනේ. කළ යුතු දැහැමි කතාව මම කරන්න ඕනේ කියලා. බුදුහාමුදුරුවෝ වදාලා ඒ වෙලාවේ සාදු සාදු මුගලන් කිව්වා. බලන්නකො හරි ලස්සන තැනක්. සාදු සාදු මුගලන් කිව්වා. ඒක තමයි වෙන්න ඕනේ කිව්වා. ඒක තමයි වෙන්න ඕන. මේ සම්බුද්ධ ශාසනයේ කවදත් බුදුහාමුදුරුවෝ බලාපොරොත්තුනේ උන්වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ වුණත් මේ ශ්‍රාවකයෝ ධර්මය ගරුතැන්හි තියාගෙන ශ්‍රාවකයෝ හැටියට ධර්මයේ ගුරුතැන්හි තියාගෙන පින්වත්නි අනෙක් ලෝකයා මේ ධර්ම මාවතේ හසුරුවන්න ඕනේ. නේද? මේ ශාසනයේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑව පමණින්ම කෙලවර වෙන්න ඕන ශාසනයක් නෙමෙයි. අනන්ත සත්වයා සසර ගිනි නිවාගෙන පින්වත්නි මේ ධර්මයෙන් ගැලවෙන්න ඕන පින්වත්නි. මේ සංසාර දුක් කෙලවර කර ගන්න ඕනේ. ඒකට බුදුහාමුදුරුවෝ වදාලා අවවාද කරන්න ඕනේ.
අන්න ඒ වගේ බුදුරජාණන් වහන්සේගේ බුදුමුවින් ප්‍රශංසා ලැබපු සාදුනාද ලැබපු මහා මුගලන් මහරහතන් වහන්සේ තමයි පින්වත්නි මේ අනුමාන කියන සූත්‍ර දේශනාව කළේ. මේක දේශනා කළේ පින්වත්නි භගු කියන රටේ. භගු කියන රටේ පින්වත්නි සුන්සුමාර ගිර කියලා තිබ්බා මුවන්ට අබේදානේ දුන්න බේසකලා වනයක්. සුන්සුමාර ගින කියන පළාතේ බේසකලා කියලා වනයක් තිබුණා මුවන්ට පින්වත්නි අභය දානේ දීපු. අන්න එහි තමයි මහා මුගලන් මහරහතන් වහන්සේ වැඩ හිටියේ. මුගලන් මහරහතන් වහන්සේ භික්ෂුන් වහන්සේලා ආමන්ත්‍රණය කරලා වදාලා එවත්නි මේ ශාසනයේ සමහර ශ්‍රාවකයෝ ඉන්නවා. මෙතන දේශනාව කියන්නේ භික්ෂුන් කියලා. නමුත් භික්ෂුන් විතරක් නෙවෙයි මේක අපි කාටත් පොදු ධර්ම කාරණානේ. මුගලන් මහරහතන් වහන්සේ දේශනා කරනවා එවත්නි මේ ශාසනයේ සමහර ශ්‍රාවකයෝ ඉන්නවා. ඒ ශ්‍රාවකයෝ අනික් උතුමන් වහන්සේලාට කියනවලු ඔබ වහන්සේ මගේ වරදක් දැක්කොත් පෙන්වන්න. ඔබ වහන්සේ මගේ පුංචි දෝෂයක් දැක්කත් පෙන්වන්න. ඔබ වහන්සේ මාව සකස් කරන්න, මට අවවාද කරන්න, මට අනුශාසනා කරන්න. ඕනම වෙලාවක මං ඔබ වහන්සේ කියන දේ අනුව ඒ අඩුපාඩු හදා ගන්නවා කියලා කියනවලු. දැන් ඒවා අපි අතර හරියට තියෙන කතානේ නේ. අපිත් කියනවානේ මගේ වරදක් දැක්කොත් කියන්න. නිහඬව ඉන්න එපා. මගේ වැරදක් දැක්කොත් කියන්න කියලා අපි කියනවා. හැබැයි ප්‍රශ්නේ ඒක නෙමෙයි. අවවාද කරනකොට තමයි බලන්න ඕන පින්වත්නි ඒ කිව්ව විදිහට පිළිගන්නවද කියලා. සමහර අය ඉන්නවා අවවාද කරන්න කියනවා. කරනකොට ඉවසන්න බෑ. මගේ වැරදි පෙන්වන්න කියනවා. පෙන්නනකොට පින්නතුනේ ඇතුළාන්තේ ගිනි ගන්නවා. ඇතුළාන්තෙන් පුපුරන්න පටන් ගන්නවා. හරියට තෙල් තාච්චියට අබ දැම්මා වගේ. නේ. නමුත් එයා මුලින් කිව්වේ කොහොමද? අනේ මගේ වරදක් දැක්කොත් ඔබ වහන්සේලා නිහඬව ඉන්න එපා පෙන්නන්න. මගේ අඩුපාඩුවක් දැක්කොත් කියන්න. මං ඕන වෙලාවක අඩුපාඩු හදා ගන්නවා කියලා කියනවලු. හැබැයි යම් කිසි කෙනෙක් අඩුපාඩුවක් පෙන්නලා අවවාදයක් කරනකොට චෝදනාවක් නගනකොට ඔන්න වැදගත් දෙයක් කොතනකවත් පින්වත්නි වරදක් පෙන්වීම කියන තැනදී බුදුවදනේ චෝදනාව කියන වචනේ පාවිච්චි වුණා මිසක පින්වතුනේ අක්‍රෝෂ කිරීම හරි පරිභව කිරීම හරි කියන වචනේ ගන්නෑ. තවත් විදිහකට කිව්වොත් චෝදනා කරනවා කියන්නේ එකක්, බනිනවා කියන්නේ තව එකක්. ওই දෙකෙන් ඔබට පුරුදු මොකක්ද? ওই දෙකෙන් පුරුදු චෝදනා කරලාද බැනලාද? බැනලා. ওই දෙකේ වෙනස මොකද්ද? දැන් ළමයින්ට චෝදනා කරනවද බනිනවද? බනිනවා. බැනුමේ ස්වභාවය තමයි බනින කෙනා ද්වේෂයෙන් බනින්නේ. බැනුම් අහන කෙනා තුලත් උපදින්නේ ද්වේෂයමයි. ද්වේෂයටපත් වෙච්ච කෙනෙකුට වරදක් පෙන්වන්නත් බෑ. ද්වේෂය හිතේ ඇති වුණාට පස්සේ වරද තේරුම් ගන්නත් බෑ. එහෙනම් බැනපු එකෙන් වැඩකුත් නෑ. අර මිනිස්සු බැනුම් අහපු එකෙන් ඇති වැඩකුත් නෑ. ඇයි ඒ? සමහරු බැනලා ඉවර වෙනකමුත් දන්නේ බැනුම් අහපු මිනිස්සයා ඇයි මට බැන්නේ කියලා. කරුණු කියන්නේ. බැනීමේ ස්වභාවය ඒකයි. ද්වේෂයෙන්මයි කරන්නේ. බනිනවා කියන එක. බුදු සමයේ කියන්නේ චෝදනා කරනවා. දැන් මම ඔබට චෝදනාවක් කරනවා නම් ඒ චෝදනාව මං කරන්න ඕන පින්නොතුනේ මෛත්‍රියෙන්. මෛත්‍රියෙන් බනින්න පුළුවන්ද? මෛත්‍රියෙන් බනින්න බෑ. හැබැයි චෝදනා කරන එක කරන්නේ කොහොමද? මෛත්‍රියෙන්මයි. බනිනකොට මෙන්න මේකයි වරද, මෙන්න මෙහෙමයි වෙලා තියෙන්නේ කියලා කියනවද? නෑ. චෝදනා කරද්දී මෙන්න මේ වරද අසවල් තැන අසවල් වෙලාවේ මේ විදිහට කරලා තියෙනවා කියලා වරද තමයි කියන්නේ. ඒක වැරදි කියලා. චෝදනා කරනකොට ඒක මෛත්‍රී සහගත වෙනකොට ඒක ඇතුළට පින්නතුනේ නින්දිත වූ පිළිකුල් වූ වචන පාවිච්චි කරන්න බෑ. හැබැයි බනිනකොට කියන්න ඕනේ ටිකයි
ඕන නැති ඒවා ගොඩයි. දැන් තේරෙනව නේද එහෙනම් අපි මෙච්චර කාලයක් කරලා තියෙන්නේ කරන්න ඕන දේවල් නෙවෙයි. ඒ නිසා චෝදනාව තමයි කරන්න ඕන. මෛත්‍රියෙන්ම කරන්න ඕනේ. දැන් සමහර අය කියනවා අනේ මට වරද දැකපු තැන මට කියන්න. අඩුපාඩුව දැකපු තැනම මට කියන්න. පුංචි දේ පවා මට කියන්න මං ඉක්මනට හදාගන්නම් කියලා කියනවා. කිව්වට වරද පෙන්නකොට මොකද වෙන්නේ පින්නතුනේ? කුපිත වෙන්න පටන් ගන්නවා. එතකොට අර අවවාද කරන කෙනා හිතනවා අනේ මේ මිනිස්සයා වැරදි පෙන්වන්න කියලා කිව්වට ආයෙ නම් මේ මිනිහට වරද කියන්න හොඳ වරද පෙන්වන්න හොඳ නැහැ. මෙයා අපි අවවාද කරන්න ඕන කෙනෙක් නෙවෙයි. මෙයාට අපි අවවාද නොකර අත්තරිමු කියලා පින්නතුනේ අවවාද නොකර අත්තරිනවා. ඒක හරියට යම් රෝගියෙකුගේ යම් කිසි අමනෝඥ හැසිරීමක් නිසා වෛද්‍යවරයෙක් පින්නතුනේ ප්‍රතිකාර කරන එක නැවැත්තුවා වගේ. කාටද විපත? කාටද විපත පින්නොත්නේ? ලෙඩාට. නේද? විපත තියෙන ලෙඩාට. අන්න ඒ වගේ තමයි අවවාද කරන්න කිව්වට පස්සේ අවවාද කරනකොට කුපිත වෙනවා නම් ඊට පස්සේ අවවාද නොකර ඇරියොත් අවවාද කරන කෙනාට නෙමෙයි පාඩු අවවාදය ලබන්න ඕන කෙනාට තමයි පාඩු. ඒ ලෙඩෙන්ම මැරෙනවා වගේ අකුසලයෙන්ම නිරේ පුරවනවා. ඒ අකුසලයෙන්ම දුගතිය වැටෙනවා. ඒ අකුසලේ හදාගන්නේ ඒක තමයි කිව්වේ නිදීනංව පවත්තාරං යම් පස්සේ වජ්ජ දස්සිනං කියලා. වරද පෙන්නකොට නිදානේ පෙන්නනවා වගේ දකින්න කියලා. හැබැයි අපි වැරදි පෙන්නනවට කැමති නෑ. නැති යුවා කියලා හරි වර්ණනා කරනවා නම් අපි හරි සතුටුයි. කෙලෙස් සහිත ලෝකේ හැටි. එතකොට මේ මුගලන් මහරහතන් වහන්සේ කියනවා එතකොට අර අවවාද කරන කෙනා හිතනවලු මෙයා අවවාද කරන්න ඕන කෙනෙක් නෙවෙයි කියලා. අවවාද නොකර අත්තරින එකට බණ පොතේ වචනයක් කියනවා පින්වත්නි. මොකද්ද? ශ්‍රාවකයව මරනවා. ශ්‍රාවකෙක් ශාසනය ඇතුලේ මරනවා කියලා කියන්නේ මොකද්ද? අවවාද නොකර අත්තරිනවා. බලන්නකෝ බරපතලකම. නේද? අපේ වරදක් තියෙනකොට ඒ වරද කවුරුත් පෙන්වන්න නැත්නම් අපේ තියෙන වරදි පිළිගන්නේ නැති ස්වභාවයේ හින්දා ඒ වැරදි පෙන්වන්න නැතුව අත්තරින එක ශාසනයක් ඇතුලේ මරණයයි. කොච්චර බරපතල කාරණාද බලන්නකෝ මේ අපිට හිතෙනවා මේවා බොහොම පුංචි දේවල් නේ කියලා. මේවා පුංචි නෑ පින්වත්නි. ශාසනයක් ඇතුලේ මරණයක්. එතකොට මුගලන් මහරහතන් වහන්සේ දේශනා කරනවා ඇවැත්නි මේ වැරදි පිළිගන්නේ නැති එකට නමක් කියනවා. ඒකට කියන වචනය තමයි මොකද්ද? පින්වත්නි වැරදි මනාව ගෞරවයෙන් පිළිගන්න එකට කියනවා සුවච භාවය කියලා. මොකද කියන්නේ? සුවච භාවය. කරණීයමෙත්ත සූත්‍රය බහලා තියෙනවා කොහොමද? සෝවචස්සතා කියලානේ. එතකොට පින්වත්නි මේ සුවච භාවය කියන එක සුවචෝචස්ස මුදුවනතිමානී කියන්නේ කරණීයමෙත්ත සූත්‍රයේ සෝවචස්සතා කියලා බණ පොතේ කියන්නේ පින්වත්නි මේ සුවච භාවය. සුවචෝ චස්ස මුදුවනතිමානී කියන්නේ සුවච භාවය. මේකට විරුද්ධ වචනේ තමයි දුර්වච භාවය. සෝවචස්සතා එහෙමත් නැත්නම් දෝවචස්සතා. සුවච භාවය එහෙම නැත්නම් දුර්වච භාවය. දුර්වච භාවය කියලා කියන්නේ අවවාදයක් කරනකොට වරදක් පෙන්නකොට ඒ අවවාදේ ගෞරවයෙන් පිළිගන්නේ. අවවාදයක් කරපුවම නිකම්ම නැගිටලා යනවා නම් පින්නතුනේ ඔහු සත්පුරුෂයෙක් නෙවෙයි. මේ කියන්නේ අපිට මේ ಗುಣ හදාගන්න. වරදක් පෙන්නපුවාම අනේ හොඳයි මං ඒ වරද හදාගන්නම් කියලා වැඳලා නැගිටින කෙනෙක් වෙන්න ඕනේ. අන්න ගෞරවයෙන් වරද පිළිගත්තානේ. සමහර අය ඉන්නවා වරද පිළිගන්නේ ඒකට කරුණු කියනවා හුඟා. මේවට ඕන තරම් මේ චෝදනා කරන එකට වෙනම සූත්‍රයකුත් තියෙනවා. චෝදක ධම්ම කියලා සූත්‍රයක් තියෙනවා. වැරදක් පෙන්නන කෙනෙක් තුල කොච්චර ಗುಣ තියෙන්න ඕනද කියලා. කාරණා පහක් කියනවා. මේ ඔක්කොම දේශනා කරන්න වෙලාව මදි. චෝදනා කරන කෙනා තුල තියෙන්න ඕන ಗುಣ පහක්. චෝදක ධම්ම සූත්‍රය.
ඊළඟට අංගුත්තර නිකායේ අට්ඨක නිපාතේ තියෙනවා පින්වත්නි සූත්‍රයක් කලුංක කියලා. සමහර අය අවවාද කරනකොට එක එක විදිහට හැසිරෙනවා. අශ්වයෝ වගේ කියලා. සමහර අශ්වයෝ ඉන්නවනේ කෙවිත අරගෙන යන් කියලා ගහපුවම උඩ පැනලා පස්ස කකුල් දෙකෙන් ගහනවා කරත්තෙටම. අන්න ඒ වගේ කියනවා. සමහරුන්ට වරදක් පෙන්නපුවාම මට පෙන්වන්න ඔබ කවුද කියලා අහනවලු. අර පස්ස කකුල් දෙකෙන් කරත්තෙට ගැහුවා වගේනේ. තවත් සමහර අශ්වයෝ ඉන්නවා යන් කියලා ගහපුවම අශ්වයට ඕන හැටියට තමයි යන්නේ. අශ්වයට ඕන හැටියට යන්නේ. අශ්වයට ඕන දිහාව යන්නේ. ඒ වගේ කියනවා සමහරුන්ට වරදක් පෙන්නපුවම කළාද කියන්නෙත් නැහැ නැද්ද කියන්නෙත් නැහැ. ඔය නැගිටලා යනවලු යන්න. දැන් මේවා අපි අත්දකින්න දේවල්නේ. සමහරුන්ට වැරදි පෙන්නපුවාම වැරදි පෙන්නන මනුස්සයා පෙන්නනවා අර මනුස්සයා නැගිටලා යනවා යන්න. තවත් සමහර අශ්වයෝ ඉන්නවා කිව්වා යන් කියලා කිව්වහම යන්නෙත් නැහැ එහෙමම ගල් ගහලා ඉන්නවලු. සමහරුන්ට වැරදි කොච්චර පැය ගාණක් වැරදි කිව්වත් මනුස්සයා හා කියන්නෙත් නැහැ හෝ කියන්නෙත් නැහැ ඔහොමම ඉන්නවා. කාටද කියන්නේ එතකොට? බලන්නකො මේ දෝෂ අපිට මේවා සමාජයේ ප්‍රකට නැද්ද කියලා. තව කාරණා රාශියක් තියෙනවා අංගුත්තර නිකායේ අට්ඨක නිපාතේ කලුංක සූත්‍රයේ. ඒක කියවලා බලන්න. හරි වටිනවා අපිට. ඒ වගේ මේ වැරදි පෙන්නන කොටත් සමහර අය හරි කුපිත වෙනවා. ඒ කියන්නේ වැරදි ගෞරවයෙන් ඒ චෝදනාව පිළිගන්නේ නැහැ. වරද පෙන්නන එක ගෞරවයෙන් ගන්නෑ. මේකට කියනවා පදක්කිනක් ගාහි. හරිනම් පැදකුණු කරලා තමයි වරද පිළිගන්න ඕනේ. ඒ අවවාදේ පිළිගන්න ඕන පැදකුණු කරලා. පැදකුණු කරන්නේ ගෞරවයෙන්මනේ පින්වත්නි. වරද පෙන්නන කොටත් ඒ අවවාදේ එහෙම පිළිගන්න කියනවා. දකුණතින් ගන්න කියනවා වමතින් ගන්න නැහැනේ පින්නතුනේ ගෞරවයෙන් ගන්න දෙයක්. ඒ වගේ අවවාදේ ගන්න කියන්නේ දකුණතින්. ඒ කියන්නේ ගෞරව සම්ප්‍රයුක්තම ඒ අවවාදේ පිළිගන්න කියනවා. පින්වත්නි අන්න එහෙම ගෞරවයෙන් පිළිගන්න එකට තමයි සුවච භාවය කියන්නේ. යම් කිසි කෙනෙක් අවවාදේ ඉස්සරහ කුපිත වෙනවා නම් පින්වත්නි නොසන්සුන් වෙනවා නම් ඒක ගෞරවයෙන් ගෞරව සම්ප්‍රයුක්තව පිළිගන්නේ නැත්නම් ඒකට කියනවා දුර්වච භාවය කියලා. දුර්වච භාවය. දැන් එක භික්ෂුවක් හිටියා සිවුරු හුඟක් පරිහරණය කරනවා. සිවුරු හුඟක් පරිහරණය කරනවා. ඉතින් ස්වාමින් වහන්සේ ලැබිලා බුදුරජාණන් වහන්සේට මේ කාරණේ කිව්වට පස්සේ බුදුරජාණන් වහන්සේ මේ භික්ෂුව කැඳෙව්වා. කැඳවලා කිව්වා ඇත්තද මහණ ඔබ වහන්සේ බොහෝ සිවුරු පාවිච්චි කරනවා කියන්නේ. පෙර සංසාරෙත් පින්වතුනේ හිතුවක්කාර වෙච්ච මේ භික්ෂුව මොකද කළේ? තුන් ලෝකාග්‍ර බුදුරජාණන් වහන්සේ ඉස්සරහා සිවුර ගලවලා දාලා අඳන පිටින් හිටගෙන ඇහුවා මට මෙහෙම දින්න කියන්නේ කියලා. ඒ හා සමාන වූවන් අද අපි අතර නැද්ද? ඉන්නවනේ. මේ කියන්නේ එදා භික්ෂුව ගැන නෙමෙයි. එදා භික්ෂුව තුලින් අද අපි ගැන බලන්න කියලා. නේ? එදා භික්ෂුව තුලින් අද අපි දිහා බලන්න කියලා. සමහර අය එහෙම හිතුවක්කාරයි. සමහර අය එහෙම දඩබ්බරයි. එහෙම දඩබ්බරයන්ට නෙවෙයි බුද්ධ ශාසනය. එහෙම හිතුවක්කාරයන්ට නෙවෙයි සම්බුද්ධ ශාසනය. එතකොට ගෞරවයෙන් පිළිගන්නේ නැත්නම් අවවාදයක් ඒ ගෞරවයෙන් අවවාදේ පිළිගන්නේ නැතිකමට කියනවා දුර්වච භාවය කියලා. ඒ දුර්වච භාවය ඇති වෙන්න කාරණා තියෙනවා කියනවා 16ක්. කාරණා කීයක්ද? 16ක් තියෙනවලු. පළවෙනිම කාරණේ පාපිච්චෝ හෝති පාපිකානං ඉච්ඡානං වසංගතෝ. පවිටු ආසාවෙන් යුක්තයි පවිටු ආසාවන්ගේ වසගිට ගිහිල්ලා තියෙනවා. ඒ කියන්නේ පින්වත්නි පාපිච්චතාවයේ මහිච්චතාවයේ අල්පේච්ඡතාවයේ කියලා වචන තුනක් තියෙනවා. අල්පේච්ඡතාවයේ ස්වභාවය තමයි ආශාවන්ගෙන් අඩුයි. ඒ පුද්ගලයාගේ හැටි තමන් ළඟ තියෙන ගුණත් පින්නතුනේ ප්‍රසිද්ධ කරන්නේ. පැහැදිලි නේද? තමන් ළඟ තියෙන ගුණත් ප්‍රසිද්ධ කරන්නේ කවුද? අල්පේච්ඡ කෙනා. මහිච්ඡතාවයෙන් ඉන්න කෙනා කොහොමද? තමන් ළඟ තියෙන ගුණ ප්‍රකට කරනවා. තමන් ළඟ තියෙන ගුණ ප්‍රකට කරනවා. පාපිච්චතාවෙන් යුක්ත කෙනාගේ හැටි කොහොමද?
තමන් ළඟ නැති ගුණ ප්‍රකට කරනවා. රහත් නොවි රහත් වුණා කියලා කියනවා. පාපිච්චයි. පාපිච්චයි. දේවදත්ත හාමුදුරුවොත් කළේ ඒකනේ. දේවදත්ත හාමුදුරුවෝ තුල තිබුණේ පාපිච්චතාවය. දැන් දේවදත්ත හාමුදුරුවෝ වර පහක් ගෙනාවනේ. මොනවද වර පහ? කීපයක් කියමු. ජීවිතාන්තයේ දක්වාම භික්ෂූන් අරණ්‍ය වාසී වෙන්න ඕනේ. ජීවිතාන්තය දක්වා භික්ෂූන් මස් මාංශ අනුභවයෙන් වළකින්න ඕනේ. ජීවිතාන්තය දක්වා භික්ෂූන් වෘක්ෂ මූලයේ ඉන්න ඕනේ. මෙන්න මේ වගේ වර පහක්. දැන් බැලූ බැල්මට නම් මේ වර පහ නුවණින් මෙනෙහි නොකරන කෙනෙකුට නම් බුදුහාමුදුරුවෝ සරණ ගියාට වඩා පිරිසක් පින්නත් දේවදත්ත හාමුදුරුවෝ සරණ යනවා. මේ වර පහටම. ඒ සුළුපටු වර පහක් නෙවෙයිනේ. එච්චර බරපතල අන්තගාමී වර පහක් මේ. මෙච්චර වර පහක් ගෙනාවට ගෙනාවේ හොඳ හිතකින්ද? නෑ. ගෙනපු අදහස හොඳ නෑ. සමහරව ඉන්නවනේ ගේන දේ හොඳයි ගේන හිත හොඳ නෑ. නේ? සමහර වෙලාවකදී එකක් දෙන්නේ යටින් තියෙන දෙකක් ගන්න අදහසක්. එතකොට පාපිච්චයිනේ. පවිටු ආසාවක්. නේ සමහර අය හොඳ යෝජනා ගේනවා කැත අදහසකින්. පාපිච්චතාවේ හැටි. එතකොට බලන්න මේ පාපී වූ ලාමක අදහසකින් යුක්තව දේවදත්ත හාමුදුරුවොත් එහෙමයි. තමන් ළඟ තිබිච්ච 이르දි ප්‍රාතිහාර්ය පෑවේ අජාසත්ත රජුරෝ පහදව ගන්න. පහදවගෙන මොකද කළේ? තථාගත බුදුරජාණන් වහන්සේ ඝාතනය කරන්න සැලසුම් කරපු එක උදව්ගත්තු එක. ඔන්න පාපිච්චතාවේ හැටි. එහෙනම් ඔන්න පාපිච්චතාවය කියන එක මොකද්ද? දුර්වච භාවය ඇතිකරන්න හේතු වන කාරණයක්. දුර්වච භාවය කිව්වේ මොකද්ද? අවවාද අනුශාසනා ගෞරවයෙන් පිළිගන්නේ නැතිකමට. ඒක ඇති වෙන්න පළවෙනි කාරණේ තමයි පාපතර ආසාවන්ගෙන් යුක්තයි. සමහර අය රහත් නොවි රහත් වුණා කියලා කියනවා. අට කතාවේ හරිය ලස්සන කතා මේවට තියෙනවා. රහත් වුණා කියලා අඟවනවලු 이르දියෙන් වැඩම කරලා කියලා. බලපුවාම එක භික්ෂුවක් ඉහළ ඉඳලා අඹ ගහක මුලක් දිග තමයි පින්නත් පහළට බැහැලා තියෙන්නේ. පහළදී දායකයෝ හම්බෙලා ඉතින් දායකයෝ අහනවා ඉතින් ඔබ වහන්සේ උඩ හිටියනේ මේ දැන්. ඕවා ඉතින් රහතන් වහන්සේලාටත් වැඩේයි කියනවලු. 이르දියෙන් වැඩිය කියලා. නමුත් 이르දියෙන්ද වැඩලා තියෙන්නේ. 이르දියෙන් නෙවෙයි අර අඹ ගහේ මුල දිග තමයි වැඩලා තියෙන්නේ. ඒ වගේ පවිටු ආසා තියන ඉන්නවා පින්නත්. එදත් අදත් මතු. දෙවෙනි කාරණේ තමයි දුර්වච භාවයේ ඇතිවෙන්න හේතු වන අත්තුක්ඛංසකෝ හෝති පරවම්බි. වචන දෙකක් තියෙනවා අත්තුක්ඛංසනේ සහ පරවම්බණය. තමන් උසස් කර ගන්නවා. පරවම්බණය කියන්නේ අනුන් අඹනවා. ඒ කියන්නේ තමන් උසස් කර ගන්නවා අනුන් පහත් කොට සලකනවා. ඒ කොහොමද වෙන්නේ? දැන් අපි කියන්නේ අනේ අපි නම් හැමදාම බණ අහන්න එනවා. කියන ගමන්ම කියනවා අරගොල්ලෝ තමයි බණක්වත් අහන්නේ නෑනේ. ඔන්න අත්තුක්ඛංසනයයි පරවම්බණයයි. තමන්ගේ බණ අහන එකත් එක්ක බණ නාහන කෙනා එක්ක කිසි ගනුදෙනුවක් නෑනේ. නේද? කවදාකවත් තමන් පුරන ගුණයක් ගැන කියන්න ගිහින් අනුන් කරන්නේ නැතිව කියන්න යන්න එපා. ඒකෙන් තමන්ගේ ගුණ පිරීලා යනවා. ඒකට කියනවා අත්තුක්ඛංසනයයි පරවම්බණයයි කියලා. අපේ හිතට හරි පින්වත්නි පුරුදුයිනේ අනුන්ගේ කුණු. ඒක ස්වභාවයක් මේ කෙලෙස් සහිත හිතේ හැටි. නේ සමහර අය කියනවා නේ මං නම් පොයට සිල් ගන්නවා. අහවල් මිනිස්සු ජීවිතේට සිල් අරන්නේ නැහනේ. ඒක කියනකොටම අරයාගේ සීල ඉවරයි එතන. ඒ නිසා කවදාහකවත් තමන් මේවා කරනවා කියද්දී කරන එක කියන්න ඕනෙත් නැහැ. දෙක අනු නොකරන එකෙන් අපිට වැඩකුත් නැහැ. මෛත්‍රියක් තියෙනවා නම් අනුකම්පාවක් තියෙනවා නම් කරුණු ධර්මානුකූලව දක්වලා ඒ අයව සීල් ගන්න බණ අහන්න යොමු කරන එක වෙනම දෙයක්. හැබැයි ඒකත් හැමතැනම කිව්වොත් එහෙම එයා සීල් ගත්තට මං තමයි සීල් ගන්න යොමු කෙරුවේ. එයා බණ ඇහුවට මං තමයි බණ අහන්න යොමු කෙරුවේ කියලා කිව්වොත් එහෙම පවිටු ආසාවක්. පාපිච්චතාවය කිව්වේ ඉස්සෙල්ලා ඒකට. බලන්න කොච්චර ලස්සනද මේ ධර්මපද ගැලපීම කියලා පින්වත්නි. නේ
සමහරු හරියට උදව් කරනවා කියලා කරනවා. මේ කරලා කියනවා. කියපුවාම මොකද වෙන්නේ? ඒක පාපිච්චතාවය වෙනවා. මේ ලේසි නෑ පින්වත්නි. එතකොට පින්වත්නි දුර්වච භාවය ඇති කරන දෙවෙනි කාරණේ තමයි මොකද්ද? අත්තුක්කංශනයයි පරවම්බනයයි. තුන්වෙනි එක කෝදනෝ හෝති කෝධාභිභූතෝ. ක්‍රෝධයෙන් යුක්තයි ක්‍රෝධයෙන් ගැවසීගෙන වාසය කරනවා. හැම වෙලාවකදීම ක්‍රෝධයෙන් තමයි. හමන හුළඟෙන් පවා ඔහුට ක්‍රෝධයක් ඇති වෙන්නේ. එහෙමයි ඉන්නවනේ ඕනම දෙයක දකින්නේ වරදි. හොඳට කරුණු 100ක් තිබුණත් ඒ 100 ASCII අල්ලගන්නේ මොකද්ද? පුංචි අඩුපාඩුවක්. අර හොඳ ඔක්කොම අතහැර ගන්නවා ඒ අර පුංචි අඩුපාඩුව නිසා. ඕක මෙහෙම තිබ්බනම් හොඳයි නේද කියලා තමයි හිතෙන්නේ. ඒක තමයි අල්ලගන්නේ ඊට පස්සේ. ඒ ද්වේෂ හිත්වල හැටි. ද්වේෂ හිත්වල හැටි. පින්කමක් කළොත් 100ක් නමකට කෙනෙක් ඒ 100ක් නමක දානය ඇතුලේ අනුමෝදන් වෙන්න කරුණු කොච්චර තිබ්බත් එයාට පේන්නේ මොකද්ද? අඩුපාඩුවක්. එයා හිතනවා මේ ඕක අර විදිහට වුණා නම් හොඳයි කියලා හිතනද ඒ කෑල්ල අල්ලගෙන අර අනුමෝදන් වෙන ඒවා අතහැර ගන්නවා. ඔන්න මේ ක්‍රෝධ කරන සුළු ද්වේෂ චරිතවල හැටි. ඔන්න දුර්වච භාවය ඇති කරන තවත් කාරණයක්. ඊළඟ කාරණේ තමයි කෝදනෝ හෝති කෝධ හේතු උපනාහි. ක්‍රෝධයේම තව ඊළඟට දියුණු වෙන තැන තමයි උපනාහේ කියන්නේ පින්නත් බද්ධ වෛරේ. බද්ධ වෛරේ. අපි ඔය කියන කතාවක් තියෙනවානේ ಜಾති ಜಾතිත් එපා කියලා. බද්ධ වෛරේ පින්නත්. බද්ධ වෛරේ. අපි හිතන්නේ මහා ලොකු කාරණයක් කිව්වා කියලා. හැබැයි ಜಾති ಜಾති කියනකොට පින්නත් මේක සංසාරෙම මේ ගැටුම හැදෙනවා. බලන්නකො වෙන හතුරෙක් හතුර හදාගත්තා නෙමෙයි. කවුද හදාගත්තේ? තමන්. එතකොට බද්ධ වෛරයක් තමයි හැදෙන්නේ පින්වත්නි. මේ නැත්තම් අහලා තියෙනවනේ කාලි යක්ෂණිය ගැනනේ. භවයක් පාස ආවනේ පින්නතුනේ. සමහර අයගේ සංසිඳුනේ ඒ වෛරේ පින්නතුනේ බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා බුදුහාමුදුරනේ නහි වේරේන වේරාණී කියලා වෛරේ සංසිඳෙව්වේ. මම අහන්නේ එදා බුදුහාමුදුරුව හමු වෙච්ච නිසා ඒ වෛරය එතනින් හරි ඉවර වුණා. අගක් මුලක් නැති සංසාරයක ඒ බුදු වදනක් නොලැබුණා නම් තව භව කීයක් එක එකා මරාගෙන කයිද? නේ. ඒ නිසා කවදාකවත් පින්වත්නි සංසාරයට කර්ම හදාගන්න එපා. බද්ධ වෛර හදාගන්න එපා පින්වත්නි. බද්ධ වෛරේ තමයි දුර්වච භාවය ඇති කරන්න හේතු වන ඊළඟ කාරණේ. ඊළඟට කියනවා පින්වත්නි කෝදනෝ හෝති කෝධ හේතු අபிසංගි. ක්‍රෝධය නිසාම ක්‍රෝධය හේතුවෙන්ම ඊළඟට තියෙන එක තමයි අபிසංගි. එකට ඒක කරනවා. මේ අපිට නුපුරුදු දේවල් නන් නෙවෙයි. නේ? එකට ඒක කියනවා එකට ඒක කරනවා. ඔන්න දුර්වච භාවය ඇති කරන ලාමක පාප ධර්මයක්. එකට එක කරන්න පටන් ගන්නවා. සමහර වෙලාවකදී කියනවා අපි කරබගෙන හිටියොත් හිතනවා අපි නිවටයෝ කියලා. හිතපුවාම මොකද අපි අපාය යන්නේ ඇයි? අපිට ඕනේ අනුන්ගේ හිත වෙනස් කරන්න නෙමෙයි අපිට හතර අපායෙන් ගැලවෙන්නනේ. නේද? ඒගොල්ලෝ නිවටයෝ නෙවෙයි මොන විදිහට හිතුවත් අපිට කමක් නැහැ. අපිට වග කියන්න එපා. ඒ නිසා අනුන් හිතන විදිහ අපිට අදාළ වෙන්නේ නැහැ පින්වත්නි. එකට එක කරන්න යන්න එපා. ඒකෙන් වෙන්නේ දුර්වච භාවය වැඩි වෙන එක. ලාමක අකුසල ධර්මයක්. ඊළඟ කාරණේ තමයි පින්වත්නි කෝදනෝ හෝති කෝද සාමන්තං වාචං නිච්ඡාරේතා. ක්‍රෝධය නිසා ක්‍රෝධය හේතුවෙන්ම ක්‍රෝධයට ආසන්න වූ වචන කියනවා. අපි කියන්නේ බනිනවා කියලා. නින්දිත වූ වචන කියනවා. පරුස වචන වලින් ආදියෙන් යුක්ත වෙච්ච නින්දිත වචනත් කියන්න පටන් ගන්නවා ඊට පස්සේ. නේ? සමහරුන්ගේ වචන හරි පිහිපාරවල් වගේ, කඩු කිනිසි පාරවල් වගේ. දුර්වච මිනිස්සුන්ගේ හැටි. වචන මෘදු වෙන්න ඕන.
ඊළඟ කාරණේ කියනවා පින්වත්නි දුර්වච භාවයේ ඇති වෙන්න කාරණයක් චෝදිතෝ චෝදකේන චෝදකං පටිපරති. වරදක් පෙන්නකොට වරද පෙන්නන කෙනාට පින්වත්නි කියනවලු මොකද්ද? මට පෙන්වන්න කලින් ඔයා හදාගන්න ඔයාගේ වැරදි. ඔන්න දුර්වච භාවය ඇති කරන ඊළඟ කාරණේ. මට පෙන්වන්න ඔයා කවුද? අපිට කියන්නේ ඔයාලා හොඳ මිනිස්සු යයි කියනවා. මේවා අපිට නොපුරුදුද? මේවා අපිට නොපුරුදු නෑ පින්වත්නි. බැලුවත තියෙන ওই ටිකමද නැද්ද? බැලුවත ওই ටික තියෙන්නේ. නිවන වැහෙන කරුණු තියාගෙන නිවනට සාදුකාර දිදී පින්වත්නි ජීවිතේ වැය කරලා දානවා නම් මොන අලාභයක්ද කියලා බලන්නකෝ. ඒක තමයි ඊළඟ කාරණේ දුර්වච භාවය ඇති වෙන්න. මොකද්ද? චෝදනාව කරන කෙනාටම පින්වත්නි පෙරලා චෝදනා කරනවා. මට කලින් ඔයාගේ වැරදි හදාගන්න. ඔයාලා කරන්නේ මේ හැටියට අපි කරන්නේ ඒවා මොනවද? අපිට වැරදි පෙන්වන්න ඔයාලා සුද්ධවන්තයෝද? දාර්ශනික ඔය වගේ කතා තියෙනවා අපි ළඟ. දුර්වච භාවයේ ගතිය. ඊළඟට දුර්වච භාවය ඇති වෙන්න තවත් හේතුවක් කියනවා. පින්වත්නි චෝදිතෝ චෝදකේන චෝදකං අපසාදේති. ඒ කියන්නේ චෝදනාවක් කරනකොට ඒ කියන්නේ අපිට කවුරු හරි වරදක් පෙන්නනකොට සමාජයේ ඉස්සරහා වැරදි පෙන්නන කෙනාව නින්දාවට ලක් කරනවා. ඔය කිව්වට ඔය මිනිස්සයා මෙන්න මෙහෙමයි කියලා වරද පෙන්නුවේ අපිට එයා කරුණාවකින් අපේ වරදක් පෙන්වන්න ආපුවම අපි සමහරු ඉන්නවා පින්වත්නි අර වැරදි පෙන්නපු මිනිස්සයාගේ ගෞරවය නැත්තටම නැති කරලා දානවා. නින්දා කරලා අපහසුතාවයටපත් කරනවා. අර මිනිස්සයා කියනවා අනේ අනුන්ට වැරදි පෙන්වන්න කියලා මට වෙච්ච දෙයක්. එයා එතනින්ම වැරදි පෙන්වන එක අතාරිනවා. මරුන් කෑවා වගේ වැඩක් නේද? ශාසනය ඇතුලේ මරුන් කෑවා වගේ වැඩක්. සමහර මේ ගති ස්වභාවයන් තියෙන්නේ ඔබේ දරුවන්ට වෙන්න පුළුවන්, ඥාතීන්ට වෙන්න පුළුවන්, ඔබට වෙන්න පුළුවන්. කරන්න දෙයක් නැහැ. අපේ වැරදි තියෙනවා නම් හදාගන්න එකයි කරන්න තියෙන්නේ. නැත්තම් කරන්න තියෙන්නේ ඉතින් අනුකම්පා කරන එකයි ලෝකෙට. ඊළඟට පින්වත්නි කාරණයක් කියනවා පින්වත්නි දුර්වච භාවයේ ඇති වෙන චෝදිතෝ චෝදකේන චෝදකස්ස පච්චාරෝපේති. ඒ වරද චෝදකයාටම පෙරලනවලු. වැරදි පෙන්නන කෙනාට. ඉතින් මං ඒ වරද කරන්න පෙළඹුණේ ඔයා හින්දානේ. ඔයා එදා ඕකෙනු කිව්වා නම් මම මෙහෙම කියන්නේ නැහැ කියලා ඒ වරද කරපු වරද පෙන්නන කෙනාටම පෙරලලා අරිනවලු පින්නතුනේ ඒ චෝදනාව. එතකොට කියන්න ආපු කෙනාම තමයි වැරදිකාරයා වෙන්නේ. බලන්නකෝ. කොච්චර ලස්සනට මේවා මේ විස්තර කරලා තියෙන මෙච්චර දේශනා අපේ රැකවරණයේට තියෙද්දිත් අපි අනාථයෝ වෙනවා නම් පින්නතුනේ කොච්චර අලාභයක්ද ඒක. මේ රැකෙනවා නම් රැකෙන්න හැම පැත්තකින්ම කරුණු තියෙනවද නැද්ද? හැම පැත්තකින්ම කරුණු තියෙනවා. ඊළඟට දුර්වච භාවය ඇති වෙන ඊළඟ කාරණේ කියනවා චෝදිතෝ චෝදකේන අඤ්ඤේ නඤ්ඤං පටිචරති බහිද්දා කතං අපනාමේති කෝපංච දෝසංච අපච්චයංච පාතු කරෝති. වරද පෙන්නගෙන ආපුවාම වෙන වෙන කතන්දර කියලා පින්නතුනේ අර කියාගෙන ආපු එක වහලා දානවලු. ඒ කියන්නේ දැන් වරදක් පෙන්වන්නයි ඉන්නේ. වරද පෙන්වන්න පටන් ගන්නකොටම වෙන මොනවා හරි කතන්දරයක් ඇදලා අරම වෙන මොකක් හරි කතාවක් පටලවලා අර පෙන්වන්න ආපු එක යටපත් කරලා දානවලු. වහලා දානවලු. ඒ වරද කියනවට අකමැති බව පෙන්නනවලු. දැන් සමහර අය ඉන්නේ වැරදි පෙන්නගෙන ඉනකොට නෑ ඉතින් මෙහෙමයි කියලා මොකක් හරි වෙන එකක් ඇදලා ගන්නවා. එතකොට පෙන්වන්න ආපු වරද පෙන්න ගන්න වෙන්නේ නෑ. ඔන්න දුර්වච භාවය ඇති වෙන ඊළඟ කාරණේ කියනවා. ඊළඟට කාරණයක් කියනවා පින්වත්නි චෝදිතෝ චෝදකේන අපදානේන සම්පසායති. වරදක් පෙන්නපුවාම ඇත්තට මේ වරද කළාද කියලා තමන් පිළිගන්නේ. ඔව් මම මේ වරද කළා කියලා පිළිගන්න එපා. මගේ වැරදක් නිසා මගේ දෝෂයක් නිසා මට ඒ වෙලාවේ මට ආපු ද්වේෂය හරි පාලනය කරගන්න බැරි වෙච්ච නිසා එදා මගෙන් මේ වරද වුණා. මට පසුව ඒක තේරුණා. මට සමා වෙන්න කියලා තමන්ගේ ඇත්ත తত্ত্বය පෙන්වන්න ඕන. ලෝකෙටම අපි පින්නතුනේ නිර්වුල් අය වුණත් අපිට අවුල් නම් අපි නිර්වුල් නැත්තම්
මේ ශාසනය මොන බලයක් ලබන්නද අපි? මේ ලෝකේ ඉස්සරහා පිරිසිදු වෙන වැඩක් නෙවෙයිනේ මේ බුද්ධ ශාසනයේ තියෙන්නේ. තමන් තුල තමන් පිරිසිදු කරගන්න ඕනද නැද්ද? තමන් තුල තමන් පිරිසිදු වෙන්න ඕන. සමහර විටකදී අපි පිරිසිදුව ඉන්නකොට ලෝකයා හිතයි මෙයා මහ කිලුටෙක් කියලා. ඒකට කමක් නැහැ. ඒක එයත් අන්ටයි. හැම වෙලාවෙම අපි අනුන් ඉස්සරහ පින්නතුනේ ශුද්ධවන්තයෝ වෙන්න ඕනේ. අපි අපේ ජීවිත තුළ පින්වත්නි ධර්මයත් එක්ක සංසන්දනය කරගෙන බලන්න ඕන මම පිරිසිදු කෙනෙක්ද නැද්ද කියලා. ධර්මයේ එක්ක ගලපලා අපිට ඕන හැටියට නෙවෙයි හැබැයි. නැත්තම් අපිට ඕන වුණාම ඕන එකක් හොඳයි කියලා හිතෙනවනේ. ඊළඟට දුර්වච භාවය ඇති වෙන කාරණයක් කියනවා පින්වත්නි මක්කී හෝති පලාසී මසුරුයි අතිශයින්ම මසුරුයි. සමහර අය කියනවනේ ඔය තියෙන මොච්චර තිබිලත් මොකද ඔච්චර මසුරු කියලා. තියෙන අයට තමයි මසුරුකම කියන එක ඇති වෙන්නේ. නැති අයට මසුරුකම ඇති වෙන්නේ කාරණයක් නෑනේ. නේ මච්චරිය කෝසිය සිටුවරයා මච්චරිය කෝසිය කියන්නේම මසුරු කියන එකනේ. මසුරු සිටානෝ කියන්නේ සිටුවරේ. නැතුව නෙවෙයි අප්‍රමාණව තිබුණා. සිටු පදවි තියෙන කෝටි ගණන් ධනෙ තිබිච්ච අයටනේ. අන්තිමේදී පින්නතුනේ කැවුමක් කණ්ඩ ආසාවක් ඇති වුණේ මොකක්ද කළද? හිඟන්නේ කැවුමක් කනවා දැකලානේ. කරුමේක මහත බලන්නකෝ. මසුරුයි. මච්චරිය කිව්වේ ඒකයි. එතකොට අන්තිමේදී කිව්වා එහෙනම් ඉතින් දැන් ආසාව යටපත් කරගෙන ඉඳලා දැන් හොඳටම ගිලන් වෙලා දුර්වල වෙලා අවලස්සන වෙලා විරූපී වෙලා ඒ ආසාවක් යටපත් වෙලානේ. ආසාවක් හිතේ තෙරපෙනවා. බිරිඳ බල කරනවට බල කරන නිසාම කිව්වා මට කැවුම් කන්න ආසයි කියලා. අයියෝ ඕකද ආසාව මුළු සවැත් නුවරටම උයන්නම්කො කැවුම් කිව්වා. මොකද කිව්වේ? අප්පෝ එච්චර මොකටද කැවුම් කියලා. එහෙනම් අපි අපේ සිටු මැදුරේ ඉන්න අයට හදමුකෝ කැවුම්. මේ මිනිස්සුත් කැවුම් කාලා නැතේ කිව්වා. අන්තිමේදී කිව්වා දැන් සිටු දේවිය කිව්වා එහෙනම් කමන්නේ අපි දෙන්න උයාගෙන කමු කියලා. දැන් අපි දෙන්න උයාගෙන කමු. දැන් නෝනයි මහත්තයයි දෙන්න. මොකද කිව්වේ? ඔයත් කැවුම් කාලා නැතේ කිව්වා. දැන් කැවුම් හදන කෙනාටත් කැවුන්නේ මසුරු කමේ හැටි. ඒකයි මච්චරිය කිව්වේ. එහෙම තමන් ගැන විමසලා බලන්න කියනවා කණ්ණාඩියේ මූල බලනවා වගේ මං ළඟ මේ 16 තියෙනවද නැද්ද? 1 2 ගානේ හරි තියෙනවා නම් 16ම තියෙනවා නම් 16න් 16යි. ලකුණු හොඳටම තියෙනවා. මේ 16 තමන් ළඟ තියෙනවද නැද්ද කියලා බලන්න කියනවා. එහෙම බලලා තියෙනවා නම් මොකද්ද කරන්න කියන්නේ? අධික මාත්‍ර වීරයක් ආරම්භ කරන්න කියනවා මේ ටික මම නැති කරගන්නවා කියලා. මේ දෝෂ ටික මං ළඟ නැති කරගන්නවා කියලා. විමසලා බලනකොට තමන් ළඟ මේ ධර්ම ටික නැහැ කියලා තේරෙනවා නම් මොකද කරන්න කියන්නේ? දේශනාවේ කියනවා පින්නතුනේ එයින්ම සතුට උපද්දව ගන්න කියනවා. තේනේව පීති පාමුජ්ජේන විහාතබ්බං. රෑ දවල් දෙකේ එයින්ම සතුටු වෙලා අකුසල ධර්මයන් ප්‍රහාණය කරගෙන ඒ කුසල ධර්ම ටිකම පවත්වා ගන්න මහන්සි ගන්න කියනවා. මේ ಗುಣධර්ම ටික තමන් ළඟ තියෙනවා කියලා දන්නවනම් මීට ප්‍රතිවිරුද්ධ වූ ಗುಣධර්ම ටික. දැන් මේ කියන්නේ දුර්වච භාවය ඇති කරන කරුණුනේ. එතකොට පළවෙනි එක පාපිච්චතාවයේ තියෙන එක නම් දුර්වච භාවය ඇති කරන්නේ. සුවච භාවය ඇති වෙන්නේ පාපිච්චතාවයේ නැති වුණාම. මේ ಗುಣධර්ම ටික මේ කියන අසත් ධර්ම ටික නැහැ කියලා තමන් ළඟ තේරෙනවා නම් තමන්ටම සාදුකාරයක් දීගත්තට කමන්නේ මං ළඟ කුසලයේ තියෙනවා කියලා. පින්වත්නි සිංහනාදයක් නෙවෙයිද? සිංහනාදයක්. මුගලන් මහරහතන් වහන්සේ කළ සිංහනාදයක්. පින්වත් සියලු දෙනාට මේ දේශනාව උතුම් නිවන පිණිස හේතු වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව නිමාවට පත් කරනවා. අද අප වැඩ වාසය කරන අග්‍ර උපස්ථායක ආනන්ද මහරතෙරුන් වහන්සේට උපහාර පිණිස ඉදිකළ මේ මහා අනද සෙනසුනේ බාහිර පටිගත කිරීමක් ලෙස සිදු කළ මේ දේශනාවේ පින්වන්ත දායකත්වයේ දරුවේ උද්‍යාන පාර රත්මලාන පදිංචි පින්වත් දමයන්ති පුංචි හේවා මෙනවිය විසින් සියලු දෙනාටම
උතුම් ධර්මාවබෝධයේ පිණිසම මේ ධර්ම දාණය හේතු වේවා කියන ඒකායන ප්‍රාර්ථනාවෙන් සෙත් ප්‍රාර්ථනා කිරීම වශයෙන් දේශකයාණන් වහන්සේ හැටියට මටත් තවදුරටත් ශාසනික කටයුතු කරගෙන යාමට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාද ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එකී ප්‍රාර්ථනාවන්ට සීමා වෙමින් හැම දිනාට උතුම් ධර්මාවබෝධයේ පිණිසම කරන ධර්ම දානයක් ලෙස බොහෝම සද්භාවයෙන් ගෞරවයෙන් බොහොම ලොකු සූදානමකින් මේ උතුම් ධර්ම දානය සිද්ධ කරන්නට යෙදුනේ. රැස් කරගත් උදාාරතර කුසල් පින්වත් ඔබ නාමයෙන් මියගිය මව් දෙමව්පිය ආදී යම් පිරිසක් වේ නම් ඒ හැමට අපි අනුමෝදන් කරමු. සියල්ලෝ පින් අනුමෝදන්ව සැපවත් වෙත්වා. ජාත්‍යාදී දුකින් මිදී නිවනින් සැනසෙත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරමු. දේශනාවේ දායකත්වයේ දරූ ඔබටත් උතුම් ධර්මාවබෝධයේ සුවසේම සිද්ධ වේවා. ධර්ම ශ්‍රවණය කළ හැමටත් නිදුක් නිරෝගී බව චිරජීවනයේ සැලසේවා. බුද්ධාදී උතුමන් නිවුණු සැනසුණු අමා මහ නිවන මේ කුසල බලයෙන් අපටත් ලැබේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනාවන් ඇති කර ගනිමු. ලොව සසුන සුරකින්න සියලු සම්මාදිට්ඨික දිව්‍ය රාජ මණ්ඩලයටත් මේ පින් ලැබේවා. උතුම් නිවනින් දෙවියෝද සැනසෙත්වා කියලා සාදු කියලා දෙවියන්ටත් පින් අනුමෝදන් කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං චිරං රක්ඛන්තු ධම්ම දේශනං චිරං රක්ඛන්තු ත්වං සදා. පුරා අවුරුදු 25ක් ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ ළඟ ඉඳලා උන්වහන්සේට සියාතින් උපස්ථාන කළ අග්‍ර උපස්ථායක වූ මහා පිං ඇති ආනන්ද මහරහතන් වහන්සේ පින්වතුනේ මෙහෙම ප්‍රාර්ථනාවක් කළා. දස බල සේලප්පභවා නිබ්බාන මහා සමුද්ද පරියංතා අට්ඨංග මග්ග සලිලා ජින වචන නදී චිරං වහතු. දස බල බුදුරජාණන් වහන්සේ නම් මහ පර්වතය මුදුනින් හටගත් අමා මහ නිවන නම් මහ සයුර කෙළවර කොට ඇති ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් සිසිල් දිය පිරුණු ඒ උතුම් තථාගත බුද්ධ වචනය නම් වූ ගංගාව අපමණ සත්වයින්ගේ අනන්ත සංසාර දුක්ගිනි නිවාලමින් තව බොහෝ කල් ගලා බසීවා.